සුවහසක් ලෝකවාසී සැදැහැති තැනන්ගේ දහම් පිපාසය සංසිඳුවන පිණිස. එක්සත් රාජධානයේ යෝක්ෂය ප්‍රාන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සදහම් දම් අමා දහරා මෙසේ ගලා යන වගයි. අප විහාරස්ථානය මගින් පවත්වන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ඔබගේ ප්‍රඥාලෝකෙ පිණිස මෙසේ තිලින කෙරේ. අද ධර්මදේශකයණන් වහන්සේ රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද ගල්පොත්තයායේ පේමානන්ද ස්වාමින්දයන් වහන්සේ විසින් සිදු කෙරේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්වතුනි, ලීඩ්ස් විහාරස්ථානය මගින් මාසිකව පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමටයි පින්වතුන් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ. අද දවසේ මෙම ධර්ම දේශනාවෙහි දායකත්වය දරනු ලබන්නේ ලක්ෂ්මන් ගලප්පත්ති මහත්මයා සහ සීලා ගලප්පත්ති නෝන මහත්මිය. ඉතින් මේ දෙපළ බලාපොරොත්තු වෙනවා දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දියණිය පුතාලා මුණුබුරු මිනිබිරියන් ආදී සියලුම දෙනාටත්, ඒ වගේම තමන්ගේ පවුල්වල සහෝදර සහෝදරියන් ඥාති හිතයිසී සෑම දෙනාටම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලීඩ්ස් විහාරස්ථානයේහි වැඩ සිටින ඒ සියලු භික්ෂූන් වහන්සේලාට ආශිර්වාද කිරීමටත් අදහස් කරනවා. ලක්ෂ්මන් ගලප්පත්ති මහත්මයාත් සීලා ගලප්පත්ති නෝන මහත්මියත් අපි කාලයක් තිස්සේ දන්න ලීඩ්ස් ප්‍රදේශයේ ජීවත් වන බොහොම ජ්‍යෙෂ්ඨ දායක පින්වතුන් අතර සිටින පවුලක්. මාසිකව දන් පිරිනමමින් සහ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් සිදුවෙන සියලුම කුදුමහත් ආගමික කටයුතු වලදී දායකත්වයේ සපයන බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන දායක පවුලක් බවත් අපි සිහිපත් කරන්නට ඕනේ. පින්වතුනි, මම කල්පනා කරා අද දවසේ මෙම ධර්ම දේශනාවේදී මජ්ක්‍ධිම නිකායෙහි වත්ථූපම සූත්‍රය ආශ්‍රය කරගෙන මේ සිතක ස්වභාවය, සිතක පිරිසිදු අපිරිසිදු භාවය පැවතීම පිළිබඳව කාරණා ටිකක් පැහැදිලි කරගන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ වත්ථූපම කියන සූත්‍රයේදී වස්ත්‍රයක් උපමා කරගෙන ඉතාම වටිනා
අපේ ජීවිතවලට පියවරෙන් පියවර අනුගමනය කරන්නට පුළුවන් දහම් කාරණා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මජ්ක්‍ධිම නිකායෙහි වත්ථූපම සූත්‍රය ඇසුරු කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාවට අදාළ කාරණා අපි පැහැදිලි කරගනිමු. එහිදී බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂූන් වහන්සේලා පිරිසක් අමතලා මහණෙනි මේ වස්ත්‍රයකට පාට පොවන්න කැමති රෙදි සෝදකයෙක් නැත්නම් මේ රෙදි වලට පාට පොවන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ වස්ත්‍රය අපිරිසුදු වස්ත්‍රයක්ව තිබියදී ඒ කියන්නේ දූවිලි කුණු කහට නොඑක් දේවල් වලින් අපිරිසුදු වස්ත්‍රයක්ව තිබියදී එයා බලාපොරොත්තු වෙනවා නිල් පාට කහ පාට රතු පාට මදටිය පාට රන්වන් පාට ආදී මේ පැහැයන් ලබා ගන්නට ඒ පාට පොවන්නට අදාළ භාජනයකට දාලා ඒ පාට බලාපොරොත්තුෙන් කටයුතු කරනවා. නමුත් මෙයා යොදලා තියෙන්නේ දූවිලි කුණු කහට වලින් අපිරිසුදු වෙච්ච වස්ත්‍රයක්. අපිරිසුදු වෙච්ච වස්ත්‍රයකට තමයි පාට පොවන්න සූදානම් වෙන්නේ. එතකොට මේ පුද්ගලයා බලාපොරොත්තු වන විදිහේ මේ පැහැයන් ලැබෙයිද? ඒ පැහැයන් ලැබෙන්නේ නැහැ. මක් නිසාද? මේ වස්ත්‍රය අපිරිසිදු නිසා. අපිරිසිදු වස්ත්‍රයට පාට යෙදුවට මනවින් පාට උරාගන්නේ නැහැ. බලාපොරොත්තු වන පැහැය ලැබෙන්නේ නැහැ. දැන් පින්වතුනි අපි කවුරුත් දන්නවා ලංකාවේදී වුණත් ඔය සුදු ඇඳුම් සෝදලා නිල් පාට වතුරක්කට යොදලා දාලා ඒ පැහැය වැඩි කරනවා. එහෙම එකක් කරනවා. නමුත් එතෙන්දී ඒ නිල් පැහැය ගන්න සුදු ඇඳුම් යොදන්නේ පිරිසුදු සෝදලා හොඳට පිරිසුදු වස්ත්‍රයකට තමයි මේ පාට නිල් පාට යොදලා පැහැය වැඩි කරන්නේ. නමුත් මේ රෙදි සෝදන කෙනා නැත්නම් රජකයා මේ පාට බලාපොරොත්තුෙන් යෙදුවේ අපිරිසුදු වස්ත්‍රයක්. ඒ නිසා ඔහු බලාපොරොත්තු පැහැය ලැබෙන්නේ නැහැ. ඒ වගේ බුදුහාමුදුරුවෝ වදාරන මහණෙනි යම්කිසි කෙනෙක්ගේ සිත උපක්ලේශයන්ගෙන් යුක්ත නම් සිත අපිරිසිදු නම් ඔහු දුගතිය කැමති විය යුතුයි. අර අපිරිසුදු වස්ත්‍රයෙහි නියම පැහැයන් නොලැබෙන්නාසේ අපිරිසුදු සිත සහිත කෙනා දුගතිය අපේක්ෂා කළ යුතුයි. ඊළඟට මේ රජකයා රෙදි සෝදන කෙනා රෙදි වලට පාට යොදන්නට බලාපොරොත්තු කටයුතු කරන කෙනා ඒ රෙදි පාට පොවන බඳුනට ඊටාම පිරිසිදු සුදු පැහැයෙන් යුක්ත කපු පුළුන් වලින් නූල් වලින් සැකසුණු රෙද්දක් කියලා හිතමු. ඒ බඳු රෙද්දක් පාට බලාපොරොත්තුෙන් පැහැගැන්වීමේ අපේක්ෂාවෙන් නිල් පාට, කහ පාට, රතු පාට, මදටිය පාට මේ වගේ පාට බලාපොරොත්තුෙන් මේ බඳුනට දමනවා, පාට යොදනවා. එවිට ඒ සුදු වස්ත්‍රය මේ රජකයා බලාපොරොත්තු වන පැහැයෙන් පැහැපත් වෙනවා, උපවත් වෙනවා, සෝභමාන වෙනවා. ඒ මක් නිසාද? මේ වස්ත්‍රය පිරිසුදු වස්ත්‍රයක් නිසා. ඒ වගේම මහණෙනි යම්කිසි කෙනෙක්ගේ සිත පිරිසිදු නම් ඔහු සුගතිය කැමති විය යුතුයි.
සිත උපක්ලේශ ධර්මයන්ගෙන් සිත යම් කිසි කෙනෙක් පිරිසුදු කරගෙන තියෙනවා නම් ඔහු සුගතිය කැමති විය යුතුයි කියලා. මෙන්න මේ විදිහට මේ වස්ත්‍රයක් උපමා කොටගෙන මේ සූත්‍රය භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුණු බුදුරජාණන් වහන්සේ. ତර මේ සූත්‍රයේදී තවදුරටත් පැහැදිලි කරනවා මහණෙනි මේ සිතක් කිලිටි කරන ධර්මයෝ උපක්ලේශ ධර්මයෝ සිතෙහි හටගන්න සිත ඇසුරු කරගෙනම පැවතෙන හටගන්න මේ උපක්ලේශ ධර්මයෝ මොනවාද කියලා මේ සූත්‍රයේ පැහැදිලි කරනවා. සත්‍යයට මේ උපක්ලේශ ධර්මයන් සිතෙහි ක්‍රියාත්මක වෙනවා නම් දුගතිය අපේක්ෂා කළ යුතු කැමති විය යුතු උපක්ලේශ ධර්මයෝ. ඒ වගේම මේ උපක්ලේශ ධර්මයන්ගෙන් පිරිසුදු කරගෙන තියෙනවා නම් සිත පිරිසුදු කරගෙන තියෙනවා නම් ඒකාන්ත වශයෙන්ම සුගතිය කැමති විය හැකි ධර්මයෝ අපි දැන් විස්තර වශයෙන් දැනගන්නට බලාපොරොත්තු වෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී වදාරනවා පළවෙනි කාරණාව තමයි කෙනෙක්ගේ සිතක් අපිරිසුදු කරන ක්ලේශ ධර්ම විදියට දක්වලා තියෙන්නේ අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. මහන්නේ මේ අවිද්‍යා විසම ලෝභය සිතක් කෙලසන උපක්ලේශ ධර්මයකි. තර අවිද්‍යා විසම ලෝභය කියලා කියන්නේ ලෝභය කියන්නේ පින්වතුනි කොහොමත් නරකයි. ලෝභය නිසා නරකක් නපුරක් සිද්ධ වෙනවා. නමුත් අවිද්‍යා කියලා කියවහම දැඩි ලෝභය. එතෙන්දී ලෝභයටත් වඩා එහා ගියපු නපුරක් තමාට තමා ඇසුරු කරමින් වාසය කරන හැම දිනාටම සිද්ධ වීමට බලපාන. අවිද්‍යා විසම ලෝභය තියෙන කෙනා තමන්ගේ වස්තුවට පමණක් නොවේ අනිත් අයගේ වස්තුවනොත් කඩා බිඳා ගන්නට අසාධාරණයෙන් ගන්නට නොපනත්කම් කරන්නට පංච දුස්චරිතයෙන් හැසිරෙන්නට ක්‍රියා කරනවා. මේ අවිද්‍යා විසම ලෝභය නිසා බොහොම විසක් වගේ බොහොම නරකයි නපුරුයි. අර දස අකුසල ධර්මයන් වල දක්වලා තියෙනවා කයින් කෙරෙන වැරදි, ඒ වගේම වචනයෙන් කෙරෙන වැරදි, සිතින් කෙරෙන වැරදි. එහි ප්‍රාණඝාත ආදී වශයෙන් කයින් කෙරෙන වැරදිත්, මුසාවාද ආදී පිළිවෙලට වචනයෙන් කෙරෙන වැරදිත් 7ක් දක්වලා තියෙනවා. සිතින් කෙරෙන වැරදි විදියට දක්වලා තියෙන්නේ අවිද්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි. අන්න මෙතන දක්වලා තියෙන මේ සිතක් අපිරිසිදු වීමට බලපාන බලවත් ක්ලේශ ධර්මයක් තමයි මේ අවිද්‍යා විසම ලෝභය කියලා කියන්නේ. එහෙම අවිද්‍යාවෙන් සිත මැඩගෙන අර සුදු වස්ත්‍රයකට දූවිල්ලක් කහටක් කිලුට දෙයක් බැඳුනා වගේ මේ සිත අපිරිසුදු කරමින් සත්‍යයට මේ විසම ලෝභය හටගත්තොත් පහළ වුණොත් එතනින් පස්සේ සිත අපිරිසුදු වෙනවා දුගතිය කැමති වෙන්නට වෙනවා. මොකද එතනින් පස්සේ ක්‍රියා වෙන හැම ක්‍රියාවක්ම කායික වාචික මානසික හැම ක්‍රියාවක්ම පාපී පැත්තට අකුසල පැත්තට නැඹුරු වෙනවා. තම අනිත් අයගේ දේවල් පවා සොරකම් කරන්න, ඒ වගේම අයත් කරගන්න, ඒ වගේම අසාධාරණකම් කරන්න පෙළඹෙනවා. ඒ නිසා නොකටයුතුකම් වලට යොමු වෙනවා. මේ අවිද්‍ය විසම ලෝභයෙන් යුක්ත කෙනා. මේ පළවෙනි උපක්ලේශ ධර්මය යම් කිසි කෙනෙක්ගේ සිතක් අපිරිසිදු කරන. දෙවෙනි කාරණාව විදිහට සූත්‍රයේ දක්වනවා ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. ව්‍යාපාදය තරහ සිතක් කෙලසන උපක්ලේශ ධර්මයක් විදිහට. තරහ කියන එක පින්වතුනි නොරුස්නාකම අකමැති දෙයක් සිදු වෙනකොට එහි යථා ස්වභාවය හඳුනා නොගනිමින් තරහ ගන්නා වූ ස්වභාවය. නොකමැත්තෙන් නොරුස්නාකමින් ක්‍රියා කරන ස්වභාවය. කොහොමත්
නිදිගත් කෙලෙස් අතර මේ පටිග කියන අනුසයෙන් සංග්‍රහ වෙමින් කෙනෙක්ගේ මේ යම්කිසි අකමැති දෙයක් සිදු වෙනකොට ක්‍රියා වෙන ගතිය තමයි තරහ. ඒතර බොහෝ විට කෙනෙක් සමහරට තමන්ගේ ශරීරයේ එක්කම වුණත් ශරීරයේ ඇති වෙන වේදනාවන් හමුවේ වුණත් මේ තරහ ඇති කරගන්න පුළුවන්. අකමැති භාවය නිසා. ඒ නිසා ඒ තරහ තමන්ගේ අතපය රිදෙනකොට ඒ වගේම අසනීපකම් ඇති වෙනකොට සුද්ධ පවිත්‍ර කර ගැනීමට අපහසු වෙනකොට සාපිපාසාදී දුක් වේදනාවන් ඇති වෙනකොට අවදානෙන් අවබෝධයෙන් සිහියෙන් කටයුතු නොකළොත් එයාට පටිඝ කියන අනුසයෙන් නිදිගත් ක්ලේශයෙන් සංග්‍රහ වෙමින් තරහ උපදින්න පුළුවන්. නමුත් මේ සුදු වස්ත්‍රයකට කිලුටු දෙයක් එකතු වෙනවා වගේ මේ තරහ සිතවිල්ලක් පහළ වෙන හැම මොහොතකම මේ සිත මොකද වෙන්නේ? සිත අපිරිසුදු භාවයට පත් වෙනවා. සිත කෙලසන ක්ලේශ ධර්මයක් තමයි මේ තරහ කියලා කියන්නේ. සිතක් අපිරිසුදු වුණොත් පින්වතුනි ඒකේ අනිටු විපාක තියෙනවා මේ ජීවිතයේදී සසර ජීවිතයේදී. ඒ නිසා මේ එහෙනම් මේ සිත නිතරම පිරිසුදු කරගන්නට සිත ආරක්ෂා කරගන්නට අපි කොතරම් කැපකිරීමක් කරන්න ඕනද? අපි ඒ සඳහා ලොකු වටිනාකමක් දෙන්න ඕන. අපේ මේ කය රැකගන්න, කය පිරිසුදු කරගන්න, කය ආරක්ෂා කරගන්න අපි ලොකු කැපකිරීමක් කරනවා. ලොකුවට වියදම් කරනවා. ඒ වගේම කාලය යොදවනවා. නමුත් සිත රැකගන්නටයි ගොඩක් කාලය, ධනය, ශ්‍රමය අපි කැප කළ යුත්තේ. මක් නිසාද? කයට වඩා හිත කෙලසුනොත් ඒකේ විපාක බොහොම නරක වෙන නිසා. මේ සිතෙහි තියෙන ප්‍රභාස්වර ස්වභාවය පබස්සර මිදම් වික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ටං කියලා දක්වලා තියෙනවා. සිත තියෙන ප්‍රභාස්වර භාවය මේ ආගන්තුක වශයෙන් ඇතිවන ක්ලේශයන් නිසා නැතුව යනවා. ආගන්තුක ක්ලේශයන් සිතට පහළ වෙන හැම මොහොතකම අපි බොහොම සිහි කල්පනාවෙන් හිටියේ නැත්නම් ඒක බොහොම නරක විපාක ගෙන දෙන්නක් වෙනවා. පිටක බුදුරජාණන් වහන්සේ වදාලා ඉදාහම් වික්කවේ ඒකච්ඡම් පුග්ගලං පදුට්ඨ චිත්තං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි. බුදුරජාණන් වහන්සේට තියෙනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. යම් කිසි කෙනෙක් බණ අහන්න එනවනම්, බණ අසනවනම් ඔහුගේ සිත දැක දහම් දේශනා කරන්න පුළුවන්. එතකොට විතක බුදුහාමුදුරුවෝ දකිනවා මහණෙනි මේ මෙන්න මේ වෙලාවේදී මේ පුද්ගලයාගේ සිතේ ඇති වෙලා තිබෙන මේ කිලුටු ස්වභාවය නිසා ඉමම් හිතේ අයං කුරිසෝ කාලංකරය මේ මොහොතේ මේ පුද්ගලයා කලුරිය කළොත් යථාබතං නික්කිත්තෝ ඒවං නිරේ. හරියට ඔළුවේ උඩ තියාගෙන ගිහිල්ලා යමක් බිමින් තියනවා වගේ මෙයා කොහෙද ගිහිල්ලා ඊළඟ උපත සිද්ධ වෙන්නේ? නිරේ වෙනවා කියලා කියනවා. අන්න අර උපක්ලේශ ධර්මයන්ගෙන් හිතක් කිලුටු වුණොත් තියෙන නරක විපාකය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉදාහං භික්කවේ ඒකච්ඡම් පුග්ගලං පසන්න චිත්තං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි. මා මෙන්න මේ විදියට දකිනවා මෙන්න මේ වෙලාවේදී මහන්නේ මේ පුද්ගලයා පැහැදුණු සිතක් තියෙන කෙනෙක්. ප්‍රසන්න ඒ කියන්නේ උපක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් කරගෙන ඉන්න කෙනෙක්. ඉමම් මිචේ අයං සමේ පුද්ගලෝ කාලංකරී මෙන්න මේ වෙලාවේදී මේ පුද්ගලයා කරුළිය කරොත් යතහබතං නික්කිතෝ ඒවං සග්ගේ හිසින් යමක් අරගෙන ගිහිල්ලා තිව්වා වගේ කොහෙද උපදින්නේ? දෙව්ලොව උපදිනවා කියලා. අන්නේ නිසා අපි නිතරම මේ සිත කෙලසන ධර්මයන්ගෙන් සිත ආරක්ෂා කරගන්නට සිහිය පිහිටුවා ගන්න අවශ්‍යයි. අපි ගමනක් බිමනක් යනකොට දැන් අපි හිතමු පින්වතුනි අපිට නගරයට යන්න වෙනවා. අපි වෙන ගමනක් යනවා. අපිට ඊටාම පිරිසුදු බොහොම සියුම් සුදු පැහැයෙන් යුක්ත රෙදි කෑල්ලක් වස්ත්‍රයක් අපිට අරගෙන යන්න කිව්වොත් අපි බොහොම පරිස්සම් කරනවා. ඒක මොකද හැමතැනම දූවිලි වදින්න පුළුවන්, කුණු වැටෙන්න පුළුවන් එහෙම.
නමුත් අපිට දවස් දෙකක් ඕක තියාගෙන ඉඳලා නැවත ගෙදර ගේන්න වුණාට පස්සේ ගෙනල්ලා බැලුවොත් ඒක අපිරිසිදු වෙලා තියෙනවා. ඒ වගේම අපි හොඳ සුදු ඇඳුමක් ඇඳගෙන ගමනක් ගියොත් අපි හිතමු සෑහෙන තරම් කාලයක් ඒ ඇඳුම ඇඳගෙන ඉඳලා ගෙදර ආවට පස්සේ ඒක කිලිටි වෙනවා. ඒක තමයි බාහිර දේවල් කිලිටි වෙන ස්වභාවය. නමුත් මේ ගමනක් ගිහිල්ලා එනකොට එතකොට වෙනත් වැඩක යෙදිලා එනකොට අපි හිතන්නේ නෑ මේ සිතක් කිලිටි වෙන දේවල් වලට මුහුණ පාන්නට සිද්ධ වුණාද? මේ ගමන ගිහිල්ලා එනකොට උපක්ලේශ ධර්මයන් සිතෙහි වැඩුණද? තව එකතු වුණාද? අන්නේ විදිහට හිතන්නේ නෑ. නමුත් ඒකේ අඩුවක් තියෙනවා. අර බාහිර පිරිසුදුකම ඇඳුම් පැළඳුම් පිළිබඳව තියෙන පිරිසුදුකම වගේම මේ සිතත් උපක්ලේශ ධර්මයන්ගෙන් අපිරිසුදු වෙනවද කියලා බල පිරිසුදු කිරීම කරන්න උවමනයි. මක් නිසාද? සිතක් පිරිසුදු කරගත්තොත් ස්වර්ගය නැත්තම් දිව්‍ය ලෝකයේ කැමති විය යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ මේ මූලික වශයෙන්. නමුත් අපේ පරමාර්ථය ධර්මය අවබෝධ කරගෙන මේ ජීවිතවලදීම නිවන් සාක්ෂාත් කරන්න. නමුත් දැන් මේ සූත්‍රයේ ආරම්භයේදී මේ කාරණාව පැහැදිලි කරනවා කියන විදියට. ඊළඟට තුන්වෙනි කාරණාව දක්වන කෝධෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. ක්‍රෝධය සිතක් කෙලසන කිල්ටු කරන උපක්ලේශ ධර්මයකි. තර ක්‍රෝධය ඇති වෙන්නේ පින්වතුනි අනිත් පුද්ගලයෝ හා සම්බන්ධ වෙලා. තව පුද්ගලයන් අපිට අකමැති දෙයක් සිද්ධ කරනවා නම් ඒ පුද්ගලයෝ ආරම්භය තමයි මේ ක්‍රෝධය කියන එක ඇති වෙන්නේ. දැන් තරහට වඩා ක්‍රෝධය ටිකක් එහාට යනවා. තරහ අප මෙතෙන්දි පටිඝානුසයෙන්ම තමයි සංග්‍රහ වෙලා ක්‍රියා වෙන්නේ. නමුත් එක එක පුද්ගලයෝ මේකට සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙලා ක්‍රෝධය ඇති වෙනවා. ක්‍රෝධය ඇති වෙන හැම මොහොතකම අර සුදු රෙද්දකට කපු පුළුන් වලින් සූදානම් කරපු වියපු සුදු රෙද්දකට කහට වැටෙනවා වගේ කුණු වැටෙනවා වගේ අපිරිසිදු වෙනවා කියලා වැටහෙන්නට ඕන. දැන් මේ ක්‍රෝධය අනිත් පුද්ගලයා හා සම්බන්ධව ඇති වෙන විදිහ නවවිධ ආඝාත වස්තු කියලා දක්වලා තියෙනවා. මට මේ අහවල් පුද්ගලයා දැන් අහිතක් කරනවා කියලා. මට නරකක් නපුරක් අහිතක් කරන කෙනෙක් කියලා ක්‍රෝධය ඇති වෙනවා. ඒ වගේම මෙයා අද විතරක් නෙමෙයි අතීතෙත් ඉස්සරත් අපිට මට නරක කරපු කෙනෙක් රිද්දපු කෙනෙක් කියලා ඔන්න ඔහම අතීතේනොත් හිතනවා. ඊළඟට මට මෙයා අනාගතෙත් අහිතක් කරයි කියලා ක්‍රෝධයක් ඇති කරගන්න. ඒ විතරකුත් නෙවෙයි මෙයාලා මගේ හිතවත් අයට දැන් මේ වර්තමානයේ අහිත කරන කෙනෙක්. මෙයාලා මගේ හිතවත් අයට අතීතෙත් අහිතක් කරපු අය. අනාගතෙත් මගේ හිතවත් අයට අහිතක් කරයි කියලා ක්‍රෝධය ඇති කරගන්න. ඒ විතරකුත් නෙමෙයි මගේ අහිතවත් අයට මං තරහ අයට මං අකමැති අය ඉන්නවනම් හිතනවා මං අකමැති අයට මෙයා දැන් මේගොල්ලෝ දැන් උදව් කරන අය. මං අකමැති අයට උදව් කරන නිසා ක්‍රෝධය ඇති කරගන්නවා අකමැති වෙනවා. මං අකමැති අයට නැත්තම් මගෙත් එක්ක අමනාප අයට මෙයා ඉස්සරත් උදව් කරනවා හිතවත් කටයුතු කරනවා කියලා ක්‍රෝධය ඇති කරගන්න. ඒ විතරක් නෙවෙයි මම අකමැති අයට අනාගතෙත් මෙයාලා හරි මෙයා හරි උදව් කරයි හිතවත්කම් ඇති කරගනි කියලා අකමැත්තෙන් ක්‍රෝධය ජනිත කරගන්නවා. මෙන්න මේ විදිහට මේ තව පුද්ගලයෝ හා සම්බන්ධ වෙමින් මේ ක්‍රෝධය ක්‍රියා වෙනවා ඇති වෙනවා. මේ සම්බන්ධව දක්වලා තියෙන මේක සිතක් අපිරිසිදු කරන උපක්ලේශ ධර්ම. හතරවෙනි කාරණාව දක්වනවා උපනාහෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. උපනාහ කියලා කියන්නේ බද්ධ වෛරය. ඊටත් එහා ගිහිල්ලා. දැන් මට්ටම් තුනකින් මේ අවස්ථාවේදී කතා කරන තරහ, ක්‍රෝධ, උපනාහ කියන්නේ බද්ධ වෛරය. අපි හිතමු දියෙහි ඉරක් ඇඳුනොත් සුළු වේලාවක් පවතින.
වැල්ලක ඉරක් ඇන්දොත් ඊට වැඩි කාලයක් පවතිනවා. ගලක ඉරක් ඇන්දොත් ඊටත් වඩා වැඩි කාලයක් පවතිනවා. ඒ වගේ මේ තරහෙත් එක එක මට්ටම් වලින් හට ගන්නවා. හටගෙන පැවතීම සිද්ධ වෙනවා. දැන් මේ හරිය මෙතෙන්දි කතා කරන්නේ උපනාහ කියලා කියන්නේ මේ බද්ධ වෛරය. බද්ධ වෛරය ඇති කරගත්තොත් ඒක බොහොම කාලයක් නරක පිණිස හේතු වෙනවා සිතක් කිලුට කරන ධර්මයක් බවට පත් වෙනවා. ජම්මාන්තර වෛරක්කාරයෝ කියලා කියන්නේ. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය කාලියක් කිනේ කතාවේ දක්වලා තියෙන නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං කියන ගාථාවේ නිදාන කතාව විදියට මේ වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. වෛරය අවෛරයෙන්ම තමයි සංසිඳෙන්නේ. අන්න එතෙන්දී ඒ බද්ධ වෛරයක් තිබ්බේ. සේරිවාණිජ ජාතකයේ දැක්වෙන කතාවේදීත් අර මණිකක් වංචා කරලා මේ රන්තලිය අරගෙන යන වෙලාවේදී Tamanට වුණ පාඩුව ගැන හිතලා ඒ වෙලෙන්දා මේ සාප කරා මට පාඩුවක් කළා කියලා. රන්තලිය දෙන්න කියලා රන්තලියක් Tamanට රන්තලිය නැති වුණා කියලා බොහොම දුකටපත් වෙලා ಜಾති පලි ගන්නවා කියලා වෛර බැඳගත්තා. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන අවස්ථාවේදී දේවදත්ත විදියට ඉපදිලා ඒ වෛරයේ ක්‍රියාත්මක වුණ විදිය. අන්න ಜಾතියෙන් ಜಾතිය ජීවිතයක් නැර ජීවිතයක් යන වෛරයක් බවට පත් වෙනවා. කාලියක් කිනේ කතාවෙත් එහෙමයි. ඒ කතාවේ දැක්වෙන්නේ එක් අම්ම කෙනෙකුට එකම පුතෙක් හිටියා. බොහොම ධනවත්. ඒ අම්මගේම ආශිර්වාදයේ මත මේ පුතාට විවාහයක් කරලා දෙනවා. මේ විවාහයේදී අපේක්ෂිත විදිහට දරු උපතක් සිදු නොවුන නිසා මේ අම්මා යෝජනා කරන පුතාට පුතේ අපේ પરම්පරාව කැඩෙනවා ඒ නිසා මේ මෙච්චර වස්තුව තියෙනවා ඔබ තව විවාහයක් කරගන්න කියලා. ඊට පස්සේ අම්මගේ ආශිර්වාදයේ මත පළවෙනි බිරිඳගේ කැමැත්ත මත දෙවෙනි විවාහයකුත් කරගත්තා. දෙවෙනි විවාහය කරගෙන ටික දවසක් යනකොට පළවෙනි බිරිඳ කල්පනා කරා මේ යෙහෙලියට නැත්තම් මගේ ස්වාමියාගේ දෙවෙනි බිරිඳට දරුවෙකු ලැබුණොත් මට තියෙන ආදරය සැලකිලි නැතුව යයි කියලා හිතලා ඇයට කීවා ඔබට දරුවෙක් ලැබෙන්න ඉන්නව නම් මට ප්‍රකාශ කරන්න ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනනි කියලා. එතකොට ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්න අවස්ථාවක් කිව්වහම මෙයා කරන්නේ පළවෙනි බිරිඳ කරන්නේ විස සහිත දෙයක් දෙනවා දරුවෙක් ඇති නොවෙන්න. දෙවෙනි වතාවෙත් එහෙම වුණා. තුන්වෙනි වතාවේ අය මේ බිරිඳ කල්පනා කරා දෙවෙනි බිරිඳ මම මේක නොසඟවා ඉන්න ඕන කියලා. හෙලි කරන්නේ නැතුව හිටියා. හෙලි කරන්නේ නැතුව ඉන්න ඕන කියලා. ඊට පස්සේදී ටිකක් දරු ගැබ මෝරනකොට පළවෙනි බිරිඳ දැනගත්තා දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඊට පස්සේ විස සහිත ආහාරයක් දුන්නා. නමුත් අර ගැබ මෝරපු නිසා මේ කාරණාවෙන් මේ අම්මත් ගැබ තුල සිටිය දරුවත් දෙදෙනාම මිය ගියා කියලා දැක්කේ. ඒ මිය යන වෙලාවේදී ඒ අම්මා දෙවෙනි බිරිඳ වෛර බැඳගත්තා. මෑය මාවත් නැති කළා. මගේ දරුවොත් තුන්දෙනෙක්ම මෙහෙම නැති කළා නේද කියලා. මමත් මෙහෙම කරනවා කියලා. එතකොට එහෙම ගිහිල්ලා ඔන්න උපදින හැම වෙලාවකම අර කියන විදියට දෙන්නම උපදිනවා දෙදෙනාටම පලි ගන්න පුළුවන් විදියට. එක් අවස්ථාවක අර මියගිය තැනැත්තිය කිකිලියෙක් වෙලා උපදිනවා දාන බිත්තර අනිත් කෙනා බැලලියක් වෙලා ඉපදිලා කනවා. පැටව කනවා බිත්තර කනවා. ඊට පස්සේදී ඒ බැලලිය වෙච්ච කෙනා මුව දෙනක් වෙනවා දාන පැටව අනිත් කෙනා ව්‍යාග්‍ර දෙනක් වෙලා ඉපදිලා කනවා. එතකොට ව්‍යාග්‍රයා ඒ විදිහට එහෙම කරලා මේ දෙදෙනාගෙම දැන් මේ වෛරය ජීවිතයක් නෑර ජීවිතයක් යනවා. බුදුරජාණන් වහන්සේ කාලේ වෙනකොට එක් තැනැත්තියක් යක්ෂණියක් වෙලා ඉපදිලා. අනිත් තැනැත්තිය අම්ම කෙනෙක් වෙලා ඉපදිලා දරුවන් ලැබිලා ඉන්නවා.
ඒතර බුදුරජාණන් වහන්සේගේ ආරාමේ ළඟින් යන වෙලාවේදී මේ යක්ෂණිය තමන්ගේ දරුවා ආහාරයට ගන්න එනවා දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් දරුවා ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටියේ කියලා දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී දහම් දේශනා කළා කියනවා මෙන්න මේ බද්ධ වෛරය දුරු වෙලා යන විදිහට. මේ වෛරය මේ ජීවිතේ හටගත් එකක් නෙමෙයි. මෙච්චර කාලයක් මේක එන එකක් කියලා බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරලා අර නහි වේරේන වේරාණී කියන ගාථාව වදාලා කියලා දැක්වෙනවා. ඒතර බලන්න මේ උපනාහ කියලා කියන්නේ බද්ධ වෛරය. ඒතර යම් යම් කාරණාවල් සිද්ධ වුණාම මේක නැවත ඒක පවත්වාගෙන යනවා නම් ඒක බද්ධ වෛරයක් බවට පත් වෙනවා. ඒකේ බොහොම නරක විපාක තියෙනවා. මේවා දැනගෙන ඒවකින් සිතක් පිරිසුදු කරගන්නට ඕන. නැත්නම් ඒව සිතක් කෙලසන උපක්ලේශ ධර්ම. එහෙම වුණොත් අපාය අපේක්ෂා කරන්න ඕන. පිරිසුදු කරගත්තොත් ස්වර්ගය නැත්නම් දෙව්ලොව අපේක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟ කාරණාව තමයි මක්ඛෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. මකු බව සිතක් කෙලසන උපක්ලේශ ධර්මයකි. මකු බව කියලා කියන්නේ පින්වත්නි ಗುಣ මකු බව. යම් කිසි කෙනෙක්ගේ හොඳ ගුණයක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් ඒවා අපි මකලා දාන්න හොඳ නැහැ. ඒවා කියන්න ඕන තැන ඒ විදියට නිසි ලෙස වර්ණනා කරලා ප්‍රකාශ කරන්නට ඕනි. කියන්නට ඕන. ಗುಣ මකු කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ තියෙන හොඳ ගුණ මකලා දාන එක. ඒ නිසා ಗುಣ මකු වන්නට හොඳ නැහැ. ඊළඟ කාරණාව තමයි පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. පලාස කියලා කියන්නේ දැනුගත් ගුණවත් සිල්වත් අය සමාජයේ ඉන්නකොට එයාලගේ දැනුගත් භාවයට නිසි සැලකිල්ලක් නොදක්වනකම. බොහෝ විට තමනුත් එයාලට සමානයි කියලා හිතනවා. ඒ ගුණවලට තමනුත් සමානයි. ඒ නිසා ඒ අයට වැඩි සැලකිල්ලක් දැක්විය යුතු නැහැ කියලා. අන්න එහෙම තමනුත් සමාන කොට සලකමින් අර ගරු කළ යුත්තාට ගරු නොකරනකොට පිදිය යුත්තාට නොපුදනකොට එතන හිතට ඇති වෙන්නේ ක්ලේශ ධර්මයක්. ඒ ක්ලේශ ධර්මයන්ගෙන් හිත අපිරිසිදු වෙනවා. ඊළඟ කාරණාව තමයි ඉස්සා චිත්තස්ස උපක්ඛිලේසෝ. ඊර්ෂ්‍යාව කියන එකත් සිතක් කිලිටි කරන උපක්ලේශ ධර්මයක්. ඊර්ෂ්‍යාව කියන එක හටගන්න පින්වතුනි බොහෝ විට තමන් ඇසුරු කරන නිතර හමු වෙන එකට වැඩ කරන අයත් එක්ක තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. ඉස්සා නොරුස්නාකම, අනිත් අයගේ සම්පත්, අනිත් අයගේ සතුට, අනිත් අයගේ දියුණුව නොඉවසන කම. තර යම් කිසි කෙනෙක් තමාට වඩා රූපයෙන් රූපිමත් වෙනවා නම්, අධ්‍යාපනයෙන් ඉහළට යනවා නම්, ධනවත් භාවයෙන් ඉහළට යනවා නම්, පොහොසත් භාවය ඇති වෙනවා නම්, යාන වාහන ගෙවල් දොරවල් ඉඩකඩම් ගන්නවා නම් කෙනෙක් ඉන්නවා ඒව පිළිබඳව සතුටු වෙන්න බෑ. උපේක්ෂා සහගත වෙන්න බෑ. මධ්‍යස්ත වෙන්න බෑ. ඒ පුද්ගලයාගේ ඇතිවෙන්නා වූ විභාග සමත් වීම ආදී දියුණුවක් වෙන්න පුළුවන්. උසස් වීමක් වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම ඒකට සතුටු වෙන්නේ නැතුව ඇති වෙන අකමැති ගතිය තමයි මේ ඉරිසියාව කියලා කියන්නේ. එහෙම ඉරිසියාවක් හිතට ඇති වෙන හැම මොහොතකම අර සුදු වස්ත්‍රයකට කහට දෙයක් වැටෙනවා වගේ හිත අපිරිසිදු වෙනවා කියලා සිහියෙන් දැනගන්නට ඕන. මේ ඉස්සා කියන එක, ඊර්ෂ්‍යාව කියන එක පහළ වෙන හැම විටකම ඒක තමන් සිහියෙන් දැනගන්නට ඕන. වෙනත් කෙනෙකුගේ දියුණුවක් අපි හිතමු අපි නොදන්න කෙනෙකුට කොතරම් දියුණුවක් ඇති වුණත් ඒතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මේ තමන් අවට තමන් දන්නා කියන අයට ගේ දියුණුවක් ඇති වෙනකොට තමයි බොහෝ විට මේ ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන්නේ. සමහර විටක තමන්ගේම පවුලේම අයට වුණත් මේ පවුලේම අය අතර වුණත් එහෙම වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මේ ඉපදෙමින් මැරෙමින් කෙලෙස් සහිතව සසර ගමන් කරන සත්‍යයට මේ කෙලෙස් පහළ වෙනවා. ඒතර කුමන හෝ වෙලාවක මේවා පිරිසුදු කරගන්න අවශ්‍යයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා මේ හිත පිරිසුදු කරගන්නකම් නිවැරදි දේ හරි දේ හිතට භාවිත වෙනකම් මේ ක්ලේශ උපක්ලේශයන් හිතක පහළ වෙන්න පුළුවන්. ඒකයි ක්ලේශ කියලා කියන්නේ. මේවා ආශ්‍රව කියලා කියනවා. කියන්නේ බොහෝ කාලයක් වැරදි විදියට භාවිත වීම නිසා මේ කෙලෙස් වලට දක්වලා තියෙන්නේ නිකන් දුගඳ හමන දෙයක් විදිහට
පල් වෙන දෙයක් විදිහට ඒ වගේම සිත සුදු වස්ත්‍රයකට උපමා කරපු මේ සූත්‍රයේදී ඒ වස්ත්‍රය අපිරිසුදු වෙන්නාසේ හිතක් අපිරිසුදු කරන ධර්ම විදිහට ඊළඟට දක්වන්නේ පින්වතුනි මච්චරියං චිත්තස්ස උපක්ඛිලේසෝ මසුරු බව සිතක උපක්ලේශයක් වන්නේය. ତොර මේ මසුරු බව කියන එක නිතරම දැන් තමන්ගේ තියෙන දේවල් අනිත් අයට නොපෙන්නන තත්ත්වයට තරම් හෝ පරිභෝජනය කරන්නෙත් නැතුව ආරක්ෂා කරන තරම් ලෝභයට වඩා එහා ගිය තත්ත්වයක් මසුරු වෙනවා කියලා කියන්නේ. බොහෝ විට තමන්ගේ ගාව තියෙන දේවල් අනිත් අයට පේන්නටවත් තියන්නේ නැතුව ආරක්ෂා කරන විදිහට නිකන් වංචනික ධර්ම පවා ඉදිරිපත් වෙනවා මේ මසුරු පුද්ගලයා මසුරුකම තියෙන පුද්ගලයාගේ ළඟ. ඒතර දක්වලා තියෙනවා භික්ෂුන් වහන්සේලාටත් ගිහි පැවිදි අපි කාටත් මේ විස්තර වශයෙන් දැනගත යුතු කාරණා. ආවාස මච්චරිය කියලා ගෙවල් දොරවල් පිළිබඳව භික්ෂුන් වහන්සේලාට නම් පන්සල් වල පිළිබඳව ඇතිවෙන මසුරුකම. එතෙන්දී අපේ දෙයක් අපේ ගෙයක් දොරක් හෝ පන්සලක් හෝ වෙනත් කෙනෙක් පරිභෝජනය කරනවට අකමැති. ඒ මසුරු කෙනාගේ ස්වභාවය. ඒ වගේම තමයි ලැබෙන දෙයක් අනිත් අයට නෙමෙයි තමන්ට ලැබෙන්න ඕන කියලා. තමන්ට විතරයි හරියන්න ඕන කියලා. ගතියක් ඇති වෙනවා නම් ඒක ලාභ මච්චරිය. කුල මච්චරිය යම් යම් කුලවලට තියෙන කැමැත්ත සහ අනිත් අය ඒ අයට ලං වෙනවට තියෙන අකමැත්ත. අන්න එහෙම. ඒ වගේම වර්ණනා කරනවා නම් වර්ණ මච්චරිය කියලා දක්වලා තියෙනවා. ಗುಣ කියනවා නම් ප්‍රශංසා කරනවා නම් තමන් ගැන තමයි කියන්නේ. ඒතර අනිත් අය ගැන එහෙම කියනකොට වර්ණනා කරනකොට වෙන අකමැත්ත. එතකොට ඒ වගේම තමයි ඒ අවස්ථාවේදී අපේක්ෂා කරනවා ඔහුට නොවි මටම තමයි ඒක ලැබෙන්න ඕන කියලා. ඒ දේවල් වර්ණනා කිරීම ලැබෙන්නට ඕන කියලා. මෙන්න මේ විදිහට ඒ වගේම ධම්මමච්චරිය කියලා දක්වලා තියෙනවා මේ දහම් කාරණා. දන්නා වූ ධර්මයක් සංගවන්න පුරුදු වෙනවා සමහර අය. ඒවා අනිත් අයට හෙලිපෙහෙලි කරන්න කැමති නෑ. දැන් ඔය සමහර පුස්තකාලවල තියෙන පොත්වල පිටු කඩලා තියෙනවා. ඒකේ කඩලා තියෙන්නේ පොත්වල හොඳම පිටු තමයි. ඒ මොන හරි වැදගත් කාරණා තියෙන පිටු කඩනවා. ඒ කියන්නේ වෙන කෙනෙක් ඒක බලයි කියලා. සමහරට ධර්ම පොත්වලත් එහෙම වෙන්න පුළුවන්. අන්න එතන සියුම් ලෙස මේ පහළ වෙන ක්ලේශ ධර්මයේ කුමක්ද කියලා තේරුම් ගන්න මේ මසුරුකම නිසා තමයි එහෙම වෙන්නේ. මේ මසුරුකම ඇතිවීමේදී දැන් ওই මහා නිදාන සූත්‍රයේ එහෙම දක්වලා තියෙනවා වේදනම් පටිච්ච තණ්හා මේ විඳීම මුල් කරගෙන තෘෂ්ණාව හට ගන්නවා. තණ්හම් පටිච්ච පරියේෂණ තෘෂ්ණාව නිසා සොයනවා. මේ පරියේෂණම් පටිච්ච ලාභෝ එහෙම සොයනකොට ලැබෙනවා. ලැබුණාම විනිශ්චය කරනවා. විනිශ්චයෙන් පස්සේ චන්ද රාගය ඇති වෙනවා. කැමැත්තත් රාගයත්. චන්ද රාගයෙන් පස්සේ අජ්ජෝසානං දැස ගන්නා වූ කම ඇති වෙනවා සම්පත් පිළිබඳව. ඒ වගේම පරිග්ගාහෝ දැඩිව ගන්නවා. අන්නේ පරිග්ගාහං පටිච්ච මච්චරියං. එතනින් පස්සේ තමයි මේ මසුරු බව කියන එක එන්නේ. එතකොට මේ පියවරෙන් පියවර ආවොත් ගොඩක් ගැඹුරට නරක පැත්තට ගිහිල්ලා තියෙනවා. මච්චරියං පටිච්ච ආරක්කෝ. මසුරු කමින් පස්සේ ආරක්ෂා කරන්න පියවර ගන්නවා. ආරක්ෂා කිරීම අපි පරිහරණය කරන දේවල් ආරක්ෂා කිරීම පිළිබඳව වෙනම බුදුරජාණන් වහන්සේ වදාරලා තිනෝ නට්ටං ගවේසෙන්ති දින්නම් පටිසංකරොන්ති කියලා නැසුණු කැඩුණු බිඳුණු දේවල් පිළිසකර කරලා තියන්නට ඕන. මේ ඒ විදිහට අනිත් අයගේ යහපත පිණිසත් තමාගේ යහපත පිණිසත්. නමුත් මෙතන මේ මසුරුකම නිසා ආරක්ෂා කරන්න දණ්ඩා දාන සත්තා දාන කලහ විග්ඝා විවාද තුවන් පේසුඤ්ඤ මුසාවාදා අනේක පාපක අකුසල ධම්මා සම්භවಂತಿ කියලා දැක්වෙනවා. මේ මසුරුකම නිසා දඬු මුගුරු අරගෙන දොරාගුළු දාගෙන අනිත් අයට පේන්නවත් තියන්නේ නැතුව මේ ඒ විදිහට නොඑක් පාපී අකුසල ධර්මයන් හට ගන්නවා කියලා දක්වලා තියෙනවා. ඔන්න ඒ වගේ. ඒකට ඔය මසුරුකම තියෙන කෙනා පිළිබඳව තවත් පැහැදිලි කරගන්න පුළුවන් කතා වුණ තරම් තියෙන ඔය මච්චරී කෝසිය අදින්න පුබ්බක වගේ කතා. ඉල්ලීස ජාතිකයේ තියෙනෙත් එහෙම එකක්. දැන් අර එක සිටුවරයෙකුට ගමන් කරනකොට වෙන ගෙදරක කැවුම් උයනකොට කැවුම් සුවඳ දැනුණා. ඒ වෙලාවදී ආ කල්පනා කරා මමත් මේ වගේ කැවුම් උයලා කන්න තියෙනවා නම් හොඳයි කියලා. නමුත් මෙයාගේ තියෙන මසුරුකම නිසා එයා කල්පනා කරා මම මේක කැවුම්
කණ්ඩ කියලා තීරණය කළා ගෙදර කැවුම් උයන්න ගියොත් විශාල පිරිසකට කැවුම් දෙන්න වෙනවා. සිටුවරයෙක්නේ. මාලිගාවෙත් විශාල පිරිසක් ඉන්නවා. ගමේ ඉන්න අයත් හඳුනනවා. පෙර පින් කළා සිටුවරයෙක් වුණා. නමුත් අර දක්වනෝ යමක් දීලා සතුටු උනේ නැති වුණාම ලැබුණට භුක්ති විඳින්න පින නැහැ කියලා. දැන් මේ ජීවිතේ එවැනි බලපෑමකටත් එක්ක මසුරු වෙලා. දැන් මේ මසුරු සිටුතුමා බොහොම දුකින් ඉන්නෝ දැන් මේ කැවුම් උයලා කන්නේ කොහොමද කියලා කනගාටුවෙන් ඉන්නවා. මොහොම ඉන්නකොට ඔහුගේ බිරිඳ මේක බිරිඳට තේරෙනවා ස්වාමියාගේ හැසිරීම. එලාවේදී දවස් කීපයක් ගත වුණාම අහනෝ මොකද කියලා. ඊට පස්සේදී කියනවා මේ මම මෙහෙම ගමනක් යද්දි මෙහෙම කැවුම් උයලා මේ කැවුම් උයන ගෙදරක සුවඳ ආවා. මටත් කැවුම් කන්න ආසයි හිතුණා කියලා. ඊට පස්සේ බිරිඳ කියනවා අපි කැවුම් උයමුකෝ අපි කැවුම් උයන්න දන්නවා. අපි උයමු කැවුම් මේ මාලිගාවට එතකොට මේ වටපිටා ඉන්න අසල්වාසීන් හැමදෙනාටම අපි කැවුම් උයලා දෙමු කියලා අපිට මෙච්චර සම්පත් තියෙනවා කුඹුරු මෙච්චර ගොඩක් තියෙන එකේ අපි කැවුම් හදමු කියලා බොහොම සන්තෝෂෙන් යෝජනා කරා. ඊට පස්සේ මේ සිටුවරයා බොහොම කලබල වෙලා මේ ඔක්කොටම කැවුම් උයන්නේ මොකටද කියලා ඇහුවා. ඒගොල්ලෝ අපිට මොන සේවයක් කරනවද කියලා. හරි එහෙනම් අසල්වාසීන් ඥාතීන් හිතවතුන් ගමේ අයට දෙන්න ඕනේ අපි මේ මාලිගාවේ ඉන්න හැමෝටම කැවුම් උයලා දෙමු කියලා. ඊට පස්සේ මේ මසුරු සිටුතුමා කියනවා මේ මාලිගාවේ ඉන්න අයට මොකටද කැවුම්? ඒගොල්ලන්ට කැවුම් කන්න ආස හිතුන්නේ නැහැ. ඊට පස්සේ කියනවා හරි එහෙනම් අපේ පවුලේ අයට විතරක් අපි කැවුම් හදමු කියලා. නෑ පවුලේ අනිත් අයටත් ඕනේ නෑනේ කිව්වා. එහෙනම් ඔබතුමාටයි මටයි විතරක් කැවුම් හදාගමු කියලා. ඊට පස්සේ සිටුතුමා කියනවලු ඔබට මොකටද කියලා. දැන් අන්තිමට එක්කෙනාටයි කැවුම් කන්න මේ සිටු මසුරුකම නිසා නේද? ඊට පස්සේදී මේ කතාවේ දැක්කන මේ බමුණා දැන් කැවුම් උයන්න බිරිඳ එකඟතාවයේ පළ කරගෙන කැවුම් උයන වෙලාවේදී උඩුමහල් තලයට ගියාලු සත්මහල් ප්‍රාසාදයට. හේතුව තමයි යටමාලේ කැවුම් උයන වෙලාවේ බැරි වෙලාවත් තාපසයෙක් හරි පිණ්ඩපාතේ යන භික්ෂුන් වහන්සේ නමක් හරි කවුරු හරි යදියෙක් හරි ආවොත් දෙන්න වෙයි කියලා. පස්සේ උඩුමහල් තලයට ගිහිල්ලා දොර ජනෙල් වහගෙන කැවුම් උයනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයා මෙහෙම වුණාට දහම් අවබෝධ කරන්න හේතු සම්පත් තියෙන කෙනෙක්. ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේට සඳහන් කරා මේ සිටුතුමාව පහදවාගෙන කැඳවගෙන එන්න කියලා. ඊට පස්සේදී මුගලන් මහරහතන් වහන්සේ එ르දියෙන් වැඩියා කියනවා. එතකොට මේ සිටුතුමා දැක්ක කියනවා මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්න අහසේ. මේ කතාවේ දැක්වෙන පිළිවෙලට ජනේලෙන් දැක්කහම සිටුතුමා කලබල වුණා මේ මුගලන් මහරහතන් වහන්සේට දෙන්න වෙයි කියලා. ඊට පස්සේ බලාගෙන පලක් බැඳගෙන වැඩ ඉන්නකොට කීවා පලක් බැඳගෙන හිටියට දෙන්නේ නැහැ කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි සක්මන් කළත් දෙන්නේ නැහැ කිව්වා. එතකොට අහසේ සක්මන් කළා කියනවා. සක්මන් කළා නෙමෙයි දුන් දැම්මත් දෙන්නේ නැහැ කිව්වා. කැවුම්. පස්සේදී දුම් පිට කරා කියනවා. දැන් සිටුතුමාට හිතනවලු දුම් පිට කරා නෙමෙයි ගිනි පිට කරත් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මාලිගාව පිච්චුනොත් කියලා බය වෙලා ඊට පස්සේ දේවියට කීවලු පිටි පොඩ්ඩක් අරගෙන පුංචි කැවුමක් හදලා දීලා පිටත් කරමු කියලා. පස්සේදී පොඩි කැවුමක් හදන්න සූදානම් වෙලා හදුවාම අර කැවුම අනිත් කැවුම් වලට වඩා ලොකු වුණාලු. ඊට පස්සේදී හදන කැවුම ලොකු වෙනවා. ඊට පස්සේ සිටුතුමාට සැක හිතිලා දේවිය වැඩිපුර පිටි දානවා කියලා තමාම පිටි ටිකක් අරගෙන දැම්මලු පොඩ්ඩක්. ඒ කැවුම ඊටත් වඩා ලොකු වුණා. ඊට පස්සේ බාන්නේ මේ මසුරුකම නිසා. පස්සේ සිටුතුමා කිව්වලු ඔය තියෙන හැදිච්ච කැවුම් වලින් පුංචිම කැවුම් ගෙඩිය අරගෙන දෙන්න කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ. පස්සේදී ඒක පුංචිම කැවුම ගන්න ගියාම කැවුම් ටික ඔක්කොම එකට ඇවිල්ලා තිබ්බලු. ඔය කතාවේ කොහොමද දැක්වෙනවා. ඊට පස්සේදී මුගලන් මහරහතන් වහන්සේ ඒ කාරණා පැහැදිලි කරලා මේ දෙන්න බුදුරජාණන් වහන්සේ හමුවට කැඳවාගෙන ගිය බවත් පසුව දහම් ශ්‍රවණය කළා කාරණා අවබෝධ කරගත්ත බවත් දැක්වෙනවා. ඉතින් ඔන්න බලන්න මේ කතාවේ දැක්වෙන හැටි මේ මසුරුකම නිසා කෙනෙක් යමක් දෙන්නෙත් නැහැ, තමන් පරිභෝජනය කරන්නෙත් නැහැ. එහෙම අය ඕනතරම් අද කාලේ වුණත් ඉන්න පුළුවන්. ඒ නිසා මේ මසුරුකම කියන එක හිතට ආවොත් එතකොට දැනගන්නට ඕන මේක ක්ලේශ ධර්මයක්, සිත කිලිටි කරන ධර්මයක් කියලා.
මසුරුකම දිනා ගන්න පුළුවන්කම තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් දන් දීමෙන් අනිත් අයගේ යහපත උදෙසා යමක් පරිත්‍යාග කළා ඒ විදිහට දාන පාරමිතාවක් විදිහට පූර්ණේ කිරීමෙන් තමයි මේ මසුරුකම ප්‍රහීන වෙවි යන පැත්තට අපිට යමක් භාවිත කරගන්න පුළුවන්කම තියෙන්නේ. එකක් වැදගත් කාරණාවක්. ඊළඟට පින්වතුනි සිතක් කෙලසෙන ධර්මයක් විදිහට දක්වලා තිනු මායා චිත්තස්ස උපක්ඛිලේසෝ සාටේයං චිත්තස්ස උපක්ඛිලේසෝ. ඒතර මායා සාටේ මායා කියන්නේ වංචනික හැසිරීම. සාටේය කියන්නේ කපටිකම. එතකොට මායාව වංචා කිරීම කපටිකම කියන ඒවා සිතක් කෙලසෙන ධර්මයන්. ව්‍යාපාර කරනකොට වෙන්න පුළුවන් වෙනත් ආයතනයක වෙන්න පුළුවන් නොඑක් විට මේ ඇති දේ ඇති සැටියට ප්‍රකාශ නොකොට සංගවා අනිත් අය රවටන අදහසින් මායාකාරයෙක් විදිහට ඒ වගේම කපටිකම් කරමින් කටයුතු කරන අය ඉන්න පුළුවන්. ඒතර එහෙම කෙනා තේරුම් ගන්නට ඕන මේ හිතක් කෙලෙසන ධර්මයක් උපක්ලේශ ධර්මයක් නේද මේ පහළ වෙන්නේ කියලා. ඒව දුරු කරගන්නට කටයුතු කරන්නට ඕන. මායාව කපටිකම ඇති වුනහම අනිත් අයව මුලා කරනවා. රවට්ටනවා. ඒක දක්වලා තියෙනවා අටුවාවේ එහෙම දක්වලා තියෙනවලු ආනන්ද මත්ස්‍යා වගේ කියලා. ඒ කියන්නේ මේ ආන්ද මාළුවාගේ වලිගේ මාළුවෙක් වගේ. හිස සර්පෙක් වගේ. ඒතර සර්පයන්ට පෙන්වනවලු සර්පෙක් කියලා. මාළුව අතරට ගියාම වලිගේ පෙන්නලා මාළුවෙක් වගේ කියනවලු. එතකොට අන්න ඒ වගේ. ඒතර කෝකද හරි කියලා හිතා ගන්න බෑ. කටුස්සෙක් වගේ පාට මාරු කරනවා කියලා කියන්නේ නේද? අර වෙළඳම් කරනකොට අර එක කතාවක දැක්වෙනවා මිනිසෙක් කහවණුවක් අරගෙන ගමනක් යනවලු. ඒ වෙලාවේදී යාට හමු වෙනවලු එළදෙනකේ පැටියකේ අරගෙන යන මිනිසෙක් විකුණන්න. ඉතින් මෙයාට මේ එළදෙනයි පැටියයි ගන්න හිතිලා මෙයා ඇහවලු මේ කීයද කියලා. එයා කිව්වලු එළදෙන කහවණු 2යි පැටිය පවුමයි කිව්වලු. ඊට පස්සේ මෙයාගේ අතේ තියෙන්නේ මේ එක කහවණුවයි එක කහවණුවයි. පස්සේදී මෙයා එක කහවණුවක් දීලා අර පැටියා ගත්තලු. පැටියා අරගෙන ටිකක් ඇවිල්ලා ඊට පස්සේ ආයිමත් ගියාලු. ආයිමත් ගිහලා කිව්වලු දැන් ඔයා කිව්වනේ එළදෙන කහවණු 2යි කියලා. ඒතකොට මං ඔයාට ඉස්සෙල්ලා එක කහවණුවක් දුන්නනේ. දැන් මේ පැටියා කහවණුවක් වටිනවා කිව්වනේ. ඒතකොට ඉස්සෙල්ලා දුන්න කහවණුවයි ඒ වගේම මේ පැටියයි දෙකම තියාගෙන මට එළදෙන දෙන්න කිව්වලු. පස්සේ මේ යාට පාටලැවිලා ඊට පස්සේදී මොකද වුනේ? අර එළදෙන දෙනවා. ඉස්සෙල්ලා මං ඔයාට පවුමක් මේ කහවණුවක් දුන්නා. ඒ වගේම දැන් මේ පැටියත් කහවණුවක් වටිනවා පැටියත් තියාගන්න. අන්න ඒ වගේ මුලා කරනවා. විශේෂයෙන්ම ඔය ව්‍යාපාර ආදී කිරීමේදී ඒ වගේ දේවල් වෙනවා. අන්න ඒවා සිතක් කෙලසන උපක්ලේශ ධර්ම. ඒ වගේම අනිත් අයව රවට්ටන ධර්ම. තවත් දැක්වෙනවා කතාවක් මෙහෙම. එක ගමක තාපසේක් කුට නවාතැන් දුන්න ඒ ගමේ හිටිය මිනිස්සෙක්. ඒ මෙයා තාපසේක් කීවට තාපසේක් විදිහට ඉන්න කෙනෙක් අනිත් අයව රවට්ටගෙන. පස්සේ මේ මිනිසයා කල්පනා කරා මේ තාපසයා බොහොම හොඳ කෙනෙක් කියලා එහෙම රැවටිලා තාපසේක් විදිහට ඉන්න කෙනෙක්. ඊට පස්සේ යාට කුටියක් හදලා දීලා එයා කල්පනා කරා මේ එයා ගාව කහවණු 100ක් තිබුණා. ඒ කහවණු 100 ඒ තාපසයා ඉන්න කුටියේ ළඟ පොළවේ වල දැම්මා. සංගවල තිබ්බ. එදා කාලේ ඒව ආරක්ෂා කරන ක්‍රමයේ. සංගවල තියලා එයා කීව තාපසයට මේක මේ ආරක්ෂාවටයි මෙතන තියන්නේ. මෙතන මෙහෙම දෙයක් තියෙයි කියලා කවුරුවත් හිතන්නේ නැහැ. ඒක නිසා කියලා. ඊට පස්සේ මේ බොරුවට තපස් පෙන්නන තාපසය කල්පනා කරා මේක මට හොඳ ලැබීමක් කියලා. එයා කිව්වා මේ අපිට ඉතින් ඔය කහවණු ඕවා තියෙන බව කියන්නත් ඕනේ නැහැ. අපි ඒවට එච්චර කැමතිත් නැහැ කියලා එහෙමත් කියලා. ටික දවසක් ගියාම කල්පනා කරා මේකත් අරගෙන යන්න ඕන කියලා. ඊට පස්සේදී අර ගිහිමියට කිව්වා අපි සාමාන්‍යයෙන් එක තැනක වැඩි කල ඉන්නෙත් නැහැ කියලා. මෙයා පිටත් වුණා. හොඳට කෑමේම අරගෙන. පිටත් වෙලා මගට ගිහිල්ලා මෙයා ආපහු ආවලු. හැබැයි අර පිටත් උනේ අර කහවණු 100ක් අරගෙන.
කාවණු 100ත් අරගෙන හොරෙන් අරගෙන තමයි ගියේ. ගිහිල්ලා ඊට පස්සේ එයා ආයිමත් ආවලු. ආයිමත් ඇවිල්ලා ආවේ මොකද කියලා අහුවාම කිව්වලු ඔබ හදලා දුන්න මේ කුටියෙන් වැටිච්ච පිදුරු ගහක් මගේ ජටාවේ රැඳිලා තිබ්බා. මම මේ පිදුරු ගහ දීලා යන්න ආවේ කිව්වා. එතකොට මේ මිනිස්සයා තවත් පැහැදුනාලු. ඔය කතාවේ දැක්වුණා බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා ඉඳලා මේ කාරණාව හෙළි කළා කියලාත් දැක්කනවා. දැන් බාහන අර ව්‍යාපාරවලදී වෙන්න පුළුවන්, තාපසයෙක් විදිහට වුණා වෙන්න පුළුවන් කුමන හෝ අවස්ථාවකදී මේ සත්‍ය නෙමෙයි ප්‍රකාශ කරන්නේ. අවංකභාවය නෙමෙයි ක්‍රියාත්මක කරන්නේ. ඒ වංචනික ධර්ම, කපටිකම්. අන්නේ ඒවා සමාජයක් තුළ ජීවත් වෙනකොට පහළ වෙන හැම වෙලාවකම උපක්ලේශ ධර්ම කියලා හඳුන ගන්නට ඕන. තම්බෝ චිත්තස උපක්ලේශෝ තද බව නැත්තම් ඤම්මශීලී නොවනකමත් සිතක උපක්ලේශයක්. පිරිසක් සමග කටයුතු කරනකොට සමූහයක් සමග කටයුතු කරනකොට ඇහුම්කන් දෙන්නට ඕන. හරිදේ දැනගෙන අපි වැරදි මතවල ඉන්නවා නම් ඒවා වෙනස් කරගන්නට ඕන. සමහර අය කොහොමඩවත්ම ගන්න මතයක් වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්නේ නැහැ. වැරදි මතම දරාගෙන ඉන්නවා. ඒවට කියනවා තම්බ කියලා. තම්බය කියන්නේ උපක්ලේශ ධර්මයක්. සාරම්භෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ඊළඟට සාරම්භයත් සිතකට පහළවන උපක්ලේශ ධර්මයක්. අහංකාරය තමාම ක්‍රියා කරන්න ඕන කියන ගතිය. ඒ වගේම තමා දැඩි කොට අරගෙන එකට එක කරන්න ඕනකම තමයි මේ සාරම්භ කියලා කියන්නේ. අපිට වෙච්ච හානියට වඩා ඊට වඩා හානියක් අපි යාලට කරන්න ඕන කියලා බොහොම අහංකාරයෙන් මානෙන් තද බවින් එහාට ගියපු දැඩි බවට ගත්ත අදහසක්. මානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ඊළඟ කාරණාව තමයි මානය සිතක පහළවන උපක්ලේශ ධර්මයක්. මැනීම කියන එක. අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ අතිමානය කියන්නේ සිතක උපක්ලේශ. මානය අතිමානය කියන මේවා සිතක් කෙලසෙන ධර්ම. මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ. මානය තියෙන කෙනා ආයති භවය මානයෙන් යුක්තවම නම් වඳුරෙක් වෙන්න පුළුවන්. අතිමානේන කුක්කුරෝ. දැඩි මානයක් තියෙන කෙනෙක් බල්ලෙක් වෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. අර තෝදෙය්‍ය කියලා බුදුහාමුදුරන් කාලේ හිටිය සිටුතුමා එහෙම මේ බ්‍රාහ්මණ ධර්මයට අනුව බ්‍රහ්ම සහවාසයට යනවා කියන අදහසෙන් තමයි හිටියේ. නමුත් මේ මානය, අතිමානය, ලෝභය, මසුරුකම් මේ වගේ උපක්ලේශ ධර්මයන් සිතෙහි පැවතුන නිසා ඒ කතාවේ දැක්වෙනවා ගිහිල්ලා ඉපදුනා කියනවා ඒ ගෙදරම බැල්ලියාගේ කුසේ කියන බලු පැටියෙක් වෙලා ඉපදුනා කියනවා. ඒතර බුදුහාමුදුරන්ට පවා නිගා කරා කියන මානය නිසා, ලෝභය නිසා, මසුරුකම නිසා, සිත් කෙලසපු උපක්ලේශ ධර්ම නිසා. අන්න අතිමානේන කුක්කුරෝ. මේ මානය කියන එක මැනීම කියන එක තමා කියන අදහසත් ඇති වෙලා තමාට අයිති දේවල් ආදී පිළිවෙලට සිටිවිලා තමයි මේ මැනෙන්නේ. ඒකට මැනෙන ක්‍රමය දක්වලා තියෙනවා ශ්‍රේෂ්ඨයාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. ශ්‍රේෂ්ඨයාට සමානයි කියලා. ශ්‍රේෂ්ඨයාට වඩා හීනයි. ඒත් ශ්‍රේෂ්ඨ කෙනා ගැන හිතලා ඔහුට වඩා ශ්‍රේෂ්ඨයි මම, එයාට මං සමානයි, එහෙම නැත්නම් එයාට වඩා මං පහත් කියලා. ළඟට මට සමාන කෙනෙක් ඉන්නවා. ඒතර මට සමාන කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි මම ඉහළයි. මට සමාන කෙනාට සමානයි මම. මට සමාන කෙනාට වඩා හීනයි කියලා. ළඟට හීන කෙනෙක් ඉන්නවා. හීනයාට වඩා ශ්‍රේෂ්ඨයි. හීනයාට හා සමානයි කියලා හිතනවා. හීනයාට වඩා හීනයි කියලා හිතනවා. මෙන්න මේ විදිහට මැනෙනවා, මනිනවා. මේ මානය කියන්නේ අර සුදු වස්ත්‍රයක් කිලිටු කහට වලින් කිලිටු වෙනවා වගේ සිතක් කිලිටු කරන ධර්මයක්. මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. මදය කියන්නේ සිතක් කෙලසන උපක්ලේශ ධර්මයක්. මද කියලා කියන්නේ මත් වෙනවා කියනවා. මොන වගේද මත් වෙන්නේ? රූපයෙන් මත් වෙන්න පුළුවන් කෙනෙක්. මම බොහොම රූමත් කෙනෙක් කියලා. බුදුහාමුදුරන් කාලේ හිටිය අර බිම්බිසාර රජුගේ බිසව khema බිසව එහෙම රූපයෙන් මත් වෙලා බුදුහාමුදුරුවෝ දකින්නවත් ආවේ නැහැ කියන. එයා බොහොම රූමත් කෙනෙක්. ඒ වගේ රූපයෙන් මත් වෙන්න පුළුවන්. ධනෙන් මත් වෙන්න පුළුවන්.
මෙච්චර ධනය තියෙනවා කියලා උඩඟු වෙලා අහංකාර වෙලා කෙනෙක් එක කතා කරන්නේ ධනයෙන් මත් වෙන්න පුළුවන් තියෙන යාන වාහන ඉඩ කඩන් ආදී නිසා. ඒ වගේම ආරෝග්‍ය මදය වෙන්නේ නිරෝගී කියලා ලෙඩක් දුවක් හැදෙන්නේ නැතුව අපි ඉන්නව අනිත් අය ලෙඩ වෙනවා කියලා එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම තරුණ භාවය නිසා මත් වෙන්න පුළුවන්. නොයෙක් කාරණා නිසා මිනිස්සු මත් වුනහම හරි දේ කරන්නේ නැහැ. වැරදි දේ කරනවා. එනිසා මේ මදය කියන එක, මත්වීම කියන එක ඇති වුණොත් කුමන දෙයකින් හරි මත් වෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්නට ඕන. එය සිත කෙලෙසන ධර්මයක් කියලා. පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. අවසාන කාරණාව තමයි මේ සිතක් කෙලෙසන ධර්ම විදියට සූත්‍රයේ දක්වලා තියෙන ප්‍රමාදය සිතක් කෙලෙසන උපක්ලේශයක් කියලා. ප්‍රමාද කියලා කියන්නේ මේ පංචකාමයන් කෙරෙහි යොමු වුණොත් කෙනෙක් මේ ධර්ම මාර්ගයේහි ප්‍රමාද වෙනවා. බුදුරජාණන් වහන්සේලා නිතර නිතර අනුශාසනා කරනවා ප්‍රමාද නොවි මේ ධර්ම නිවන් සාක්ෂාත් කරන්න අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ අවසානම පිරිනුවන් පාන්න ආසන්නම වෙලාවෙත් වදාලේ අන්දානි භික්ඛවේ ආමන්ත්‍ය අනුවය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කටයුතු කරන්න කියන එක. අන්න එහෙනම් මේ සසර දුක් කෙලවර කිරීමට අපි බොහොම වීර්යයෙන් උත්සාහයෙන් කැපකිරීමකින් කටයුතු කරන්නට ඕන. මෙන්න මෙහෙම මේ සූත්‍රයේ උපක්ලේශ ධර්ම වදාරලා පැහැදිලි කරනවා මහණෙනි මේ ප්‍රඥාවන්තයා නැනනුවන තියෙන කෙනා උපක්ලේශයෝ යයි දැනගනි. මොනෝද ඒ උපක්ලේශයෝ? අවිද්‍යාව, ව්‍යාපාදය, ක්‍රෝධය, උපනාහය, බද්ධ වෛරය, ගුණමකු බව, පලාසය, ඊර්ෂ්‍යාව, මච්චරිය, මසුරු බව, මායා, සාටේය, කපටිකම, තම්බය, සාරම්භය, මානය, අතිමානය, මදය, ප්‍රමාදය. මෙන්න මේ කියන උපක්ලේශ ධර්ම උපක්ලේශයෝ යයි දැන ඔහු මේ උපක්ලේශයන් දුරු කිරීම සඳහා කටයුතු කරනවා. එතකොට මේ කය පිළිබඳව යථාර්ථය දකින්න කායානුපස්සනාව, ඒ වගේම සිත සිතුවිලි හේතුන්ගෙන් හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකින්න වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ඒ වගේම යථාර්ථය සාක්ෂාත් කරවන ධම්මානුපස්සනාව, මේ විදිහට සතර සතිපට්ඨානය වඩන්න පුළුවන්. කුමන හෝ භාවනා මාර්ගයකින් මෙත්තා භාවනා, කරුණා භාවනා, මුදිතා භාවනා, උපේක්ෂා භාවනා, අසුභ භාවනා, ඒ වගේම ආනාපාන සති භාවනාව, නොඑක් විදිහේ භාවනා ක්‍රම උපයෝගී කරගනිමින් උපක්ලේශයන්ගෙන් සිත පිරිසුදු කරන්නට කටයුතු කරන්නට ඕන. අන්න එහෙම උපක්ලේශයන් දැන උපක්ලේශයන් බැහැර කරන්න කටයුතු කරලා ඊට පස්සේදී උපක්ලේශ බැහැර කරගත්තා කියන සතුට මේ පුද්ගලයාට ඇති වෙනවා. ඒතර මේ දහම් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ශ්‍රවණය කරගන්න ලැබෙන ධර්මය අවබෝධ කර ගැනීමෙන් තමයි ඔහුට මේ ටික කරගන්න පුළුවන්කම තියෙන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද ඔහු බුදුරජාණන් වහන්සේ දැක්කා. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. යමෙක් ධර්මයේ දැක්කනම් ඔහු පටිච්ච සමුප්පාදය දැක්ක වෙනවා. එහෙනම් මේ කය බඹයක් පමණ වූ මේ ශරීරයේ යථා ස්වභාවය, සිත සිතුවිලි හට ගැනීමේ යථා ස්වභාවය, මේ සෑම එකක්ම හටගන්න දෙයක්ම එකිනෙම හේතුන්ගෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන මේ දැකීම එන නිසා, හේතුන්ගෙන් හටගන්න ධර්මය නිරුද්ධ වෙනවා කියන දැකීම නිසා, හේතුඵල නිරෝධය දැකීම නිසා පටිච්චසමුප්පාද ධර්මයයි දැක්කේ. පටිච්චසමුප්පාද ධර්මය තුලින් දැක්කේ ධර්මයයි. ධර්මය දැකීම තුලින් දකින්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. දහම් දැකීමෙන් බුදුන් දැක්ක වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ හැම සත්කාරයකටම වඩා යම් කෙනෙක් ප්‍රතිපත්ති පූජාවේ යෙදෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැකීමෙන් ප්‍රායෝගික කර ගැනීමෙන් බුදුන් පුදනවා නම් ඒක උතුම් පූජාවක් වෙනවා කියලා. අන්න දැන් මේ පුද්ගලයාට බුදුහාමුදුරු පිළිබඳව අවෙච්ච ප්‍රසාදයක් ඇති වෙනවා.
ඒ කියන්නේ නැති නොවන ශ්‍රද්ධාව මුල් පිහිටපු ශ්‍රද්ධාවක් අවිච්ඡ ප්‍රසාදයක් ඇති වෙනවා. මෙහෙමයි බුදුරජාණන් වහන්සේ දැකිය යුත්තේ කියලා. බුදුහාමුදුරු කවුද කියලා තේරුම් ගන්නවා. තේරුම් ගන්නේ ධර්මයෙන් නිසා ධර්මයේ පිළිබඳව නොසෙල්වෙන ශ්‍රද්ධාවක් පැහැදීමක් අවබෝධයක් ඇති වෙනවා. ඒ දහම් අවබෝධයෙන් බුදුන් දකින කෙනාගේ සංඝ ගුණ ශ්‍රාවක කියන ගුණේ මේ ශ්‍රාවක කියන පිරිසට ඇතුල් වෙන ආකාරය සංඝ ගුණ ඔහු දකිනවා. එහෙනම් ඉතිපිසෝ භගවා අරහං සම්බුද්ධෝ යනාදී පිළිවෙලට බුදු ගුණ, ස්වාක්කාතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ යනාදී පිළිවෙලට දහම් ගුණ, සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යනාදී පිළිවෙලට සංඝ ගුණ කියන තුනුරුවන් ගුණ දකිමින් තේරුම් අරගෙන ප්‍රසාදයක් ඇති කරගන්න. ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ස්වාක්කාතෝ ඔය කියන විදිහට ධර්මයේ පිළිබඳවත් සංඝ රත්නයේ පිළිබඳවත් බුද්ධ රත්නයේ පිළිබඳවත් තුනුරුවන් පිළිබඳවම මේ ආකාරයෙන් දැනගෙන අර්ථ වේදය ධම්ම වේදය කියන්නේ අර්ථයත් ධර්මයත් දැනගන්න. ඊට පස්සේ ධම්මෝප සංහිතං පාමුජ්ජං කියලා ධර්මයෙන් මෙහෙම ඇති කරගත්තා වූ අවබෝධය නිසා ප්‍රමෝදයට පත් වෙනවා. පමුදිතස්ස පීති ජායති. ඒ ප්‍රමුදිත භාවයට පත් වුණ කෙනාට සිතට ප්‍රීතිය හට ගන්නවා. කෙලෙස් තුනී විවි යෑම නිසා, කෙලෙස් යටපත් වීම නිසා ඇතිවන ප්‍රීතිය. පීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීති මනසක් ඇති වුණාම කය සැහැල්ලු භාවයට පත් වෙනවා. හිතත් කයත් දෙකම සැහැල්ලු භාවයට පත් වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. ତර කය සැහැල්ලු වෙනකොට සංහිඳියාවක් ඇති වුනහම සුවපත් භාවයට පත් වෙනවා. සැපයට පත් වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සුවපත් භාවය නිසා සිත සමාධිගත වෙනවා. මෙන්න මෙහෙම සිත එකඟ වුනහම කුසල අරමුණෙන් අවබෝධයෙන් යුක්තව ඇතිවන්නා වූ සමාධිය එකඟතාවය නිසා ඔහු පිරිසුදු සිල් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අවබෝධ කරගත් දහම් නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම නුවණ මෝරා ගියපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ ගුණ වලින් සීලයෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් යුක්ත භික්ෂුවක් බවට පත් වෙනවා. මෙබඳු භික්ෂුව මේ සූත්‍රයේ දැක්වෙන පිළිවෙලට යම් කිසි කෙනෙක් බොහොම උවමනාවෙන් සූත්‍රයේ දැක්වෙන්නේ කළු අට සුද්ධ කළා අයින් කළා පිළියෙල කරන බතක්. කියන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් අවබෝධයෙන් දුර සිට සූදානම් කරගෙන එන බතක් පිළි අරගෙන වැළඳීමට සුදුසු වෙනවා කියලා දැක්කා. පුදන්නාටත් ලබන්නාටත් සාධාරණයක් ඉෂ්ට වෙන උතුම් ගුණයෙන් යුක්ත කෙනෙක් වෙනවා කියලා දැක්වෙනවා. ඒ වගේම තමයි දුක පිළිබඳව නුවණ දුක හට ගන්නා වූ හේතුව දැන පහතබ්බන් කියලා හේතුව පහ කළ යුතුයි කියලා දැනගන්න. එතකොට දුක්ඛේ ඥානං දුක පිරිසිඳ දැක්කා පරිඤ්ඤයයන් ඒ වගේම හේතුව පහ කළ යුතුයි කියලා දන්නවා. ඒ වගේම මාර්ගය වැඩි යුතුයි නිවන සාක්ෂාත් කරගත යුතුයි කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය කෘත්‍ය කෘත විදිහට මේක සත්‍යයක් මේක මෙන්න මේකයි කළ යුතු දේ මේ දෙකලා කියන තැනට එන්නට තරම් චතුරාර්ය සත්‍ය අවබෝධයක් ඇති කරගන්නවා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කාමාසව භවාසව අවිජ්ජාසව වලින් සිත මුදවන්නට මේ ශ්‍රාවකයට මේ භික්ෂුවට පුළුවන්කම ලැබෙනවා. කාමාශ්‍රවයන් දුරු වුණා නම් ඒ වගේම නැවත නැවත යමක් උවමනා කරන තෘෂ්ණාව භව තණ්හාව සිතක ඡය වෙලා ගියා නම් අවිද්‍යාව ඡය වෙලා ගියා නම් ප්‍රඥාව ඉදිරිපත් වුණා නම් ඒ ඊටාම උතුම් තත්ත්වයක්. ඊට පස්සේ පැහැදිලි වෙනවා හරියටම කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීයන් නාපරං ඉත්තත්තායාති පජානාති. මේ ජීවිතේ කළ යුතු දේ කළා නාපරං ඉත්තත්තායාති නැවත කරන්න දෙයක් නැහැ. බඹසර වැස නිම වුණා. මේ බ්‍රහ්මචාරී ජීවිතේ වැස නිම වුණා කියලා මේ භික්ෂුවට තේරෙනවා. ඒතර බුදුහාමුදුරු මේ භික්ෂුන් වහන්සේලාට මේ කාරණා ටික දේශනා කරලා ඒ වෙලාවේ දකිනවා මේ සුන්දරික කියන භාරද්වාජ කෙනෙක්. භාරද්වාජ බමුණු නායකෙක් මේ සුන්දරික භාරද්වාජ මෙතන හිටියා.
මේ දේශනාව කෙරෙන තැන. ඔහු දැක ඒ වගේම ඔහුගේ හේතු සම්පත් දැක ඔහුට තේරුණ විදිහට මෙන්න මෙහෙම වදාලා. අයං උච්චති භික්ඛවේ භික්ඛු සීනාතෝ අන්තරේන සිනා නේතාති කියලා මහණෙනි මෙන්න මේ භික්ෂුව ඇතුළත ස්නානයෙන් ස්නානය කොට පිරිසිදු වූවේ වෙයි කියලා. මෙහෙම වදාළා. විශේෂයෙන්ම මේ සුන්දරික පරිබ්‍රාජක කියලා කියන්නේ පින්වතුනි උදක සුද්ධිවාදී කෙනෙක්. ඒ කියන්නේ ජලයෙන් පෞසෝදා හැර පිරිසුදු වෙන්න පුළුවන් කියන මතය දරන කෙනෙක්. ඒ නිසා ඔහුටත් වැටහෙන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් උපක්ලේශ ධර්මයන් මෙන්න මේ විදියට දැනගෙන පහ කළ යුතුයි කියලා දැනගෙන පහ කරලා පිරිසුදු වෙනවා නම් ඔහු ඇතුළත ස්නානයෙන් ස්නානය කරපු කෙනෙක් කියලා. එතකොට මේ සුන්දරික බමුණ අහනවා ගච්ඡති පනතං ගෞතමෝ බාහුකං නදින් සිනායිතුන්ති බවත් ගෞතමයන් වහන්සේ මේ බාහුකා කියන නදියෙහි ස්නානය කිරීමට යනවද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මොකද මේ බමුණුන්ගේ මතය තමයි මේ අහවල් ගංගා වලින් පුණ්‍ය තීර්ථ වලින් ස්නානය කරාම පිරිසුදු වෙන්න පුළුවන්. ඒ වගේම සර්ග ලෝකයට යන්න පුළුවන් කියන අදහස. හිතේ කෙලෙස් සහිතව නමුත් ගත ගඟේ පිරිසුදු කරලා පෞදෝවණය කරන්න පුළුවන් කියන අදහස දරපු අය. ඒතර බුදුහාමුදුරහනෝ බාහුකා නදියට යන්නේ ඇයි කියලා ස්නානය සඳහා. ඒතර බමුණා කියනවා මේ සුන්දරික භාරද්වාජ කියනවා බාහුකා නදිය පෞසෝදා හරින්න සුදුසුයයි බොහෝ පිරිස විසින් සම්මතයි මේ සමාජයේ. බුදුහාමුදුරුවෝ නැවත දේශනා කරනවා පව් කරන ලද පුද්ගලයා බාහුකා නදියට හෝ අධිකක්ක තීර්ථයට හෝ සුන්දරිකා නදියට හෝ සරස්වතී කියන නදියට හෝ ප්‍රයාග කියන තීර්ථයට හෝ බාහුමතී නදියටද හෝ ගිහිල්ලා ස්නානය කළත් පව් සෝදා හැරිය නොහැකි. මොකද ඔහු පංච දුෂ්චරිතය ආදීන් හෝ කිසියම් හෝ පාප කර්මයක් කරලා තියෙනවා නම් ඒක මේ කියන සම්මත ගංගාවලට ගිහිල්ලා නාලා සෝදා හරින්න පුළුවන් කමක් නැහැ. උපක්ලේශ නැති පිරිසුදු සිත් ඇත්තාට හැම කල්හිම උතුරු පල්ගුණ නැකත වේ කියලා වදාරනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සිත පිරිසුදු කරගෙන තියෙනවා නම් මේ උපක්ලේශ ධර්මයන්ගෙන් ඔහුට නැකත් බල ඉන්න තැනක් අවශ්‍යතාවයක් නැහැ. උමනක් නැහැ. මොකද හිත පිරිසුදු, හිත අපිරිසුදු වෙලා නැහැ. ඒතොර හැමතිස්සෙම ඔහුට නැකත් දවසක් කියනවා. පිරිසුදු සිත් ඇත්තාට හැම දවසක්ම උපෝසත දිනයකි. බමුණට දැන් ඇතුළත ස්නානය කරන ලෙස ආරාධනා කළා. ඒ වෙලාවේදී මේ දැන් බමුණ කල්පනා කර හිටියේ බාහිරින් තමයි පිරිසුදුභාවය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාරනවා හිත පිරිසුදු කරගත්ත කෙනාට හැම මොහොතක්ම නැකත් මොහොතක් වෙනවා. හැම දවසක්ම උපෝසත දවසක් නැත්තම් සිත පිරිසුදු කරන දවසක් බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ උපෝසත දවස කියන්නේ සිල් අරගෙන අපි කියනවා මේ සිල් සමාදන් වෙන්න පිරිසුදු වෙන දවස් කියලා. නමුත් අපි මේ උපක්ලේශයන්ගෙන් සිත පිරිසුදු කරගෙන නම් හැම දවසක්ම උපෝසත දවසක් බවට පත් වෙනවා. ඒතර අපි නැකත් බලනවා මේ දවස සුබ දවසක්ද මේ වෙලාව හොඳයිද කියලා. නමුත් හිත පිරිසුදු නම් හැම මොහොතක්ම නැකතක් බවට පත් වෙනවා. සමහරවිට අපි ගියක් ගෙවදින්න හරි මොකක් හරි දෙයකට සුබ දවසක් බලලා සුබ නැකතක් බලලා නක්ෂත්‍ර ක්‍රමයේ අනුව පිරිසට ආරාධනා කරනවා. නමුත් ගෙදර අයත් හිතේ කෙලෙස් සහිත නම් ආපු අයත් හිතේ කෙලෙස් සහිත නම් ඒක සුබ දවසක් වෙනවද? සුබ නැකතක් වෙනවද? ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් පිරිසුදු දවසක් වෙන්නේ පිරිසුදු නැකතක් වෙන්නේ කෙලෙස් දුරු කරගත්ත දවසට කෙලෙස් දුරු කරගත්ත පිරිසට. මේක තමයි මේ සූත්‍රයේ අවසානයේ දක්වාම පැහැදිලි කරලා තියෙන කාරණා ටික. එතකොට දැන් මේ කරුණු කාරණා දැනගෙන බමුණා දහම් අවබෝධ කරගත්තා. මෙසේ කී කල සුන්දරික භාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඊතා මැනව බවත් ගෞතමයන් වහන්සේ ඊතා මැනව බවත් ගෞතමයන් වහන්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ යම්සේද වැසුණු දෙයක් වැහුම් හරින්නේ යම්සේද මම්මුලා ඌහුට මග කියන්නේ යම්සේද ඇස් ඇත්තව රූප දක්නාහු යයි අන්ධකාරයේහි
තෙල් පහනක් දල්වන්නේ යම්සේද එපරිද්දෙන්ම බවත් ගෞතමයන් වහන්සේ විසින් නොඑක් අයුරින් ධර්ම දේශනා කරන ලදී. ඒ මම බවත් ගෞතමයන් වහන්සේ ධර්මයක් සංඝයාත් සරණ කොට යමි. මම බවත් ගෞතමයන් වහන්සේගේ සමීපෙහි පැවිද්ද ලබන්නෙම් වායි. උපසම්පදාව ලබන්නෙම් වායි කියලා මෙහෙම සූත්‍රයේ සඳහන් කරනවා. එතකොට මෙයා බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි උපසම්පදා වුණා. කවුද මේ? සුන්දරික භාරද්වාජ බමුණ. එහෙම පැවිදි වෙලා භාග්‍යතුන් වහන්සේගේ සමීපයේ පැවිදි වී උපසම්පදා වී ආයුෂ්මත් භාරද්වාජතමේ උපසම්පන්න වී නොබෝ කල් ඇත්තේ එකලා වූයේ. ඒ කියන්නේ හුදකලා වුණා. තනිව බණ භාවනා කරා වෙන් වුණා. එළඹ සිටි සිහිය ඇත්තේ කෙලස් තවන වැර ඇත්තේ වීරිය ඇත්තේ. නිවන් පිණිස මෙහෙවන ලද සිත් ඇත්තේ නොබෝ කලකින්ම යම් අරහත්ත්වයක් සඳහා කුල පුත්‍රයෝ මනාව ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද මාර්ග බ්‍රහ්මචර්යයේ අවසානිය වූ ඒ උතුම් අරහත් ඵලය මේ ආත්මයේදීම තෙමේ දැනගෙන ඊට පැමිණ වාසය කළේය. ඒ කියන්නේ උතුම් අරහත් භාවයට පත් වුණා කියන එක. ජාතිය ක්ෂය විය, බඹසර වැස නිම විය. සිව් මඟ කිස කරන ලදී කියන්නේ චතුරාර්ය සත්‍ය යෙන් යමක් කරන් තිනවද ඒ වඩලා සම්පූර්ණ කළ අවබෝධ කළාම ආරමුණ. මේ රහත් බව පිණිස කල යුතු අන් කටයුත්තක් නැතයි දැනගත්තේය. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතුන් අතරින් එක්තරා රහත් කෙනෙක් බවට පත් වූයේය කියලා මේ වත්තුපම සූත්‍රය අවසන් කළා තියෙනවා. ඉතින් එහෙමනම් පින්වතුනි සමස්තයක් විදිහට ගත්තහම අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරපු මේ සූත්‍රයේදී සුදු වස්ත්‍රයක් උපමා කරගෙන ඊටාම ජීවිතවලට වැදගත් දහම් කාරණා රාශියක් පිළිවෙලට පැහැදිලි කරපු සූත්‍රයක්. කොට සිතක පහළවන උපක්ලේශ මත සුගති දුගති කැමැති වීම අකමැති වීම සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට උපක්ලේශ විස්තර වශයෙන් දැනගෙන බැහැර කිරීම පිළිබඳවත් ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳව අවෙච්ච ප්‍රසාදයක් අවබෝධයක් ඇති කර ගැනීමත් ඒ අවබෝධය ප්‍රීති ප්‍රමෝදය සමාධියට හිත එකඟ වීමට හේතු වෙන හැටිත් ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයට නිවන් සාක්ෂාත් කර ගැනීමට එමගින් අපිට යොමු වෙන්නට පුළුවන් ආකාරයත් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඇතුළත පිරිසුදු වීම ගැන ස්නානය ගැනයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී අවධාරණය කළේ. අපි හැම දිනාටම අපි බාහිරින් පිරිසුදු වෙන්නට ඒ කටයුතු කරනවා වගේම මේ ඇතුළත පිරිසුදු වීම ස්නානය ඇතුළත ස්නානය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා ඇතුළත පිරිසුදු වුණ කෙනාට ඇතුළත කෙලෙස් නැති කෙනාට හැම මොහොතක්ම සුබ මොහොතක්. ඒ කියන්නේ නැකතක්. හැම දවසක්ම උපෝසත දිනයක් පිරිසුදු වෙච්ච දිනයක් බවට පත් වෙනවා. එහෙමනම් ඒ අර බමුණගේ කතාවට අනුව අර ගංගානම් නදිය හෝ වෙනත් පුණ්‍ය තීර්ථයන් හෝ එමෙයි සිය නිවසේම තියෙන ලිඳ ඒ පුණ්‍ය තීර්ථයක් ගංගානම් ගඟ හා සමාන දෙයක් බවට පිරිසුදු ස්ථානයක් බවට පත් වෙනවා කියලා දක්වලා තියෙනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අවසානයේ වික්ෂුන් වහන්සේලා ධර්මයේ ශ්‍රවණය කරගෙන සිටිය ඒ අතර සිටිය සුන්දරික භාරද්වාජ බමුණ රාතන් වහන්සේ නමක් බවට පත්වීමට තරම් මේ දේශනාව කොහොම පරිපූර්ණ දේශනාවක් බවට පත් වුණා. ඉතින් අද දවසේ මම හිතනවා ප්‍රමාණවත් තරම් කාරණා අපි සාකච්ඡා කරගන්නට යෙදුණා. ලීඩ්ස් විහාරස්ථානයේ මගින් මාසිකව පවත්වන මේ මාසයේ ධර්ම දේශනාවයි අද දවසේ අපි ශ්‍රවණය කරගන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා කල්පනා කරන්න අද දවසේ මෙම දේශනාවෙහි දායකත්වය දරන ලක්ෂ්මන් ගලප්පත්ති මහත්මයා සීලා ගලප්පත්ති නෝන මහත්මිය බලාපොරොත්තු වෙන පිළිවෙලට ඒ පවුල්වල සහෝදර සහෝදරියන් ඒ වගේම දියණිය පුතාලා මුණුබුරු මිනිබිරියන් ඇතුළු සෑම දෙනාටම අපි ආශිර්වාද කරනවා. දෙපාර්ශ්වෙම මිය ගිය දෙමව්පියෝ ආදී සියලු ඥාතීන් සිහිපත් කොට මේ වෙලාවේදී පින් පමුණුවනු ලබනවා. ඒ වගේම සියලුම මේ විහාරස්ථානවල වැඩ සිටින භික්ෂුන් වහන්සේලාටත් ආශිර්වාදයක් වේවා කියලා ඒ පවුලේ පිරිස ප්‍රාර්ථනා කරන විදිහට අපි අදිෂ්ඨාන කරමු. ඒ වගේම අද දවසේ බණ දේශනාව ශ්‍රවණය කරන සෑම දිනාටම ආශිර්වාද කරන හැටියට අපට මතක් කරලා තියෙනවා. ඉතින් අපි හැම දිනාටම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා මේ දහම් කරුණු කාරණා මතකයේ හිතවාගෙන ක්‍රමක්‍රමයෙන්
ජීවිතේ ප්‍රායෝගික කරගෙන උතුම් නිවන් සාන්තිය පිණිස ඒ වගේම මේ ජීවිතයේ යහපත පිණිස සර්ග මොක්ෂ සම්පත් පිණිස හේතුපාදක කරගන්නා හැටියට හැම දිනාටම ඒ සාර්ථකත්වයේ වේවා කියන ප්‍රාර්ථනාව අදිස්ථානය අපි සිද්ධ කරනු ලබනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තියින් දෙවියන් අනුමෝදන්ව සතුටු වී සෑම දිනාම ආරක්ෂා කරනු ලබත්වා. සෑම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ වේවා. මියගිය සියලු දෙනාම පින් අනුමෝදන්ව සුවපත් වේවා. දෙවියන්ට මියගිය ඥාතීන්ට අපි හැම දිනාටම උතුම් නිවන් සාන්තිය පිණිස මේ පින් හේතු වාසනාවන්ත වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දෙනාටම තෙරුවන් සරණයි.